නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, අපි ජීවිතය ගත කරනකොට යහපතේ හැසිරීම පිණිස ධර්මයේ හැසිරීම පිණිස යම් වෙහෙසක් වීරියක් ගන්නව නම් පින්වතුනේ හොඳට මතක තියාගන්න. කවදාවත් ඒක අපතේ යන්නේ. අපි හොඳක් කරන්න යහපතක් කරන්න යම් වෙහෙසක් ගන්නව නම් ඒ වෙහෙස පින්වතුනේ කවදාවත් අපතේ යන්නේ. අනිත් අයට යහපතට උදව් කරනවා නම්, අනිත් අයගේ දියුණුවට උදව් කරනවා නම්, අනිත් අයට සාර්ථක වෙන්න ඔබ උදව් කරනවා නම්, අතහිත දෙනවා නම් මතක තියාගන්න කවදාවත් ඒක අපතේ යන්නේ. මේ සංසාර ගමනේ සැරිසරා යන අය විදිහට අපිට යහපත ගැන අහන්න ලැබෙනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන පින්වතුනේ ඒ යහපත තමන්ගේ ජීවිතයට ගලප ගන්න. ඒ වගේමයි අපි තව උත්සාහ කරන්න ඕන අපි ළඟ ඉන්න අපේ හිතවත් අයට යහපත කියලා දෙන්න, යහපතට උදව් කරන්න. ඒවා කවදාවත් අපතේ යන්නේ නැති ජීවිතයට විශාල යහපතක් සලසන දේවල්. අද සතුටු වෙන්න ධර්ම දානය කරන පින්වතුන්ලා. පින්වතුන්ලාගේ මේ උතුම් ධර්ම දානය නිසා ලෝකයට දහම් පද අහන්න ලැබෙනවා. මිනිසුන්ගේ ජීවිත මේ දහම් පද අසා සැනසෙනවා. ප්‍රඥාව උපදිනවා. ජීවිතේ පිනක් කරගන්න ඕන, කුසලයක් කරගන්න ඕන, යහපතක් කරගන්න ඕන, ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හිතක් මිනිසුන්ට උපදිනවා. මේ ඔක්කොම ධර්ම දානය නිසා. පින්වතුන්ලා මේ කරන ධර්ම දානයන් පින්වතුන්ලාට ජීවිතේ බොහෝ කල යහපත පිණිස පවතින දේවල්. අද මේ උතුම් ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ ඉහළගම පදිංචිව සිටි මහව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් පින්වත් WM ජයරත්න බණ්ඩාර පියාණන්ගේ අභාවයෙන් වර්ෂයක් සපිරීම නිමිති කරගෙන මේ පියාණන්හට පරලෝ සැපේ පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසින් පින්වත් IM බණ්ඩාර මණිකා මේනියන්, පින්වත් WMS ලක්සිත පුතණුවන්, WMS නිර්මාණී ජයරත්න දියණිය සහ WMS නිත්මානී ජයරත්න දියණිය යන ඒ පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා පින්වතුනි අද අපි මේ උතුම් ධර්ම දේශනාවේදී ඉගෙන ගන්නේ සබිහ සූත්‍රය. සබිහ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණේ සබිහ කියන තාපසයා නිසා. මේ සබිහ තාපසයා කියලා කියන්නේ අතීතයේ යහපතේ හැසිරෙන්න ගොඩාක් වෙහෙසිච්ච කෙනෙක්. ඒක සිද්ධ වුණේ කාශ්‍යප බුද්ධ ශාසනයේ. අපගේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනුව ලෝකේ පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ වෙනකොට මිනිසුන්ගේ වයස අවුරුදු 20000ක් තරම් දීර්ඝව පැවති කාලයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා සම්බුද්ධ ශාසනය පිහිටුවලා බොහෝ දෙනාට සිත සදලා පිරිනුවම් පාවා දාලා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හරි ලස්සන මහා සෑයක් ඉදි කෙරුණා. ඒ මහා සෑ රජාණන් වහන්සේගේ බාහිර ගඩොල් ඔක්කොම රන්වන් පාටින් කෙරෙව්වේ. අපි දකින සෑ රජාණන් වහන්සේලා ගොඩාක් වෙලාවට සුදු පාටයිනේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදෙසා කරවපු මේ මහා සෑය තනිකරම රත්තරන් පාටින් බැබළුණා. සුවිශාල රන් කරඬුවක් වගේ. හරි ලස්සනයි. ඒ ලස්සන නිසාම රන් පැහැයි නිසාම ඒ සෑය හැඳින්වුවේ ස්වර්ණ මහා සෑය කියලා. ඔය ස්වර්ණ මහා සෑය මුල් කරගෙන ගොඩාක් දෙනෙක් ඒ කාලේ පින් කරගෙන තියෙනවා. ස්වර්ණ මහා සෑය වන්දනා කරන්න යාළුවෝ 3 දෙනෙක් ආවා. තරුණ කොල්ල 3 දෙනෙක්. මේ තරුණයෝ ස්වර්ණ මහා සෑය බොහෝම සාදරයෙන් ගෞරවයෙන් වන්දනා කරනකොට එතනදී භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ භික්ෂුන් වහන්සේ මේ තරුණයන්ට ජීවිතය ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ දහම් පද අහද්දී මේ තරුණයන්ගේ හිත්වලට අදහසක් ඇති වුණා. අනේ අපේ මේ ජීවිතෙත් මරණය කරා ඇදෙමින් තියෙන ජීවිතය. අපේ මේ තරුණකම නාකිවීමෙන් නැති වෙලා යනව නේද? අපේ මේ නිරෝගීකම ලෙඩවීමෙන් නැති වෙලා යනව නේද? අපේ මේ ජීවිතේ මරණයෙන් නැති වෙලා යනව නේද? මැරිලා යනකොට කොහේ යයිද කියලා දන්නේ. මරණයටපත් වෙන කෙනාට රැකවරණය පිණිස පවතින්නේ තමන් රැස් කරගත්ත පින නේද? එහෙනම් ජීවිතේට හොඳට පින් රැස් කරගන්න ඕන. හොඳට ධර්මයේ හැසිරෙන්න ඕන. අපි හොඳට ධර්මයේ හැසිරුණොත් එහෙම අපිට මේ ජීවිතේම නිවන පසක් කරන්නත් පුළුවන්. දැන් මේ තරුණයන්ගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. ජීවිතේ යමින් තිබුණේ වෙනම මානයකට ඔවුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යහපතට පැත්තට යොමු වුණා. කුමක් නිසාද? ධර්මයේ නිසා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිසා. අර භික්ෂුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ කියා දෙනකොට සත්‍ය මොකද්ද කියලා ඒ තරුණයන්ට වැටහුණා. ඉතින් ධර්ම දානය කරන ඔබ කොච්චර සතුටු වෙන්න ඕනද? මේ දහම් පද අහන්න ලැබිලා කී දෙනෙක් ජීවිතේ යහපත පැත්තට හරව ගන්නවද කියලා අපි දන්නේ නෑනේ. දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ විකාශ වුණාට පස්සේ ඊළඟට අන්තර්ජාල අවකාශ ඔස්සේ මේවා පළ වුණාට පස්සේ පින් තියන අය මේ බණපද අහනවා. අහන අයන්ගේ හිත පැහැදිලා සමහරවට ඇතැමෙක් තමන් කර ඉන්න පව්කම් නවත්තනවා. තමන්ගේ අයහපත් ජීවිකා නවත්තනවා. තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා. ඇතැමුන්ට මහාන වෙන්න හිතෙනවා. කොච්චර යහපතක් වෙනවද? ඉතින් ඒ නිසා ගොඩක් සතුටු වෙන්න ඕනේ. අර භික්ෂුන් වහන්සේ ධර්ම දානය කරපු නිසා ඒ ධර්ම දාණයෙන් තරුණයෝ 3 දෙනාට ලැබුණා ප්‍රඥාව. කල්පනා කළා අපිත් මහාන වෙන්න ඕන. අර භික්ෂුන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි අපිව මහාන කරන්න. ඒ භික්ෂුන් වහන්සේ මේ 3 දෙනාව පැවිදි කළා. මේ 3 දෙනා තව තවත් ධර්ම ඉගෙන ගත්තා ඒ භික්ෂුවකින්. ධර්ම ඉගෙන ගන්නකොට මේ ස්වාමීන් වහන්සේලාට තේරුණා දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ටික ටික පිරිහෙමින් යනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරෙන්න ඕන කියන හැඟීම් ගොඩාක් භික්ෂුන්ගෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා අපිට ධර්මයේ හැසිරෙන්න තියෙන අවකාශය වැඩි කාලයක් තියෙන එකක් නෑ. මේ පිරිහිණු භික්ෂුන්ගෙන් අපි ඈතට යන්න ඕනේ. අපි වීරිය වඩන්න ඕනේ කියලා මේ භික්ෂුන් වහන්සේලා 3ම කතා වුණා. කතා වෙලා ගිහින් තියෙනවා කැලේට. කැලේට යනකොට දකින්න ලැබුණා මහා සුවිශාල ගල් පර්වතයක්. 3 දෙනා මේ ගල් පර්වතයට ගොඩ වෙන්න කල්පනා කළා. නිකන් ඒ ගල් පර්වතයට නැග ගන්න බෑ. ඒ නිසා ඉනිමගක් හැදුවා 3 දෙනා සෑහෙන මහන්සියක් අරගෙන. ඔය ලී දඬු වලින්, වැල් පොටවල් වලින් ඉනිමගක් බැඳලා ගල් පර්වතයට නැග ගන්න පුළුවන් පිළිවෙලක් හදාගත්තා. ගල් පර්වතයේ උඩටම නැග්ගට පස්සේ මේ 3ම කතා වෙනවා. දැන් අපි මේ පැමිණියේ ගල් පර්වතයේ මතට. ආයස්මතුනි අපි මෙහෙම කරමු. අපි මේ ගල් පර්වතයේ මත ඉඳලා වීරිය වඩමු ජීවිතය අත්හැරලා. අපි යම් විදිහකින් ඉහළ මාර්ගඵල අවබෝධයකට ධර්ම අවබෝධයකට පත් වුණොත් එහෙම අපි උපදව ගන්න ඥාන ශක්තියකින්
අපි ගල් පර්වතයෙන් බහිමු. එහෙම නැති වුණොත් මේ ගල් පර්වතයේ මතම මිය දෙමු. එහෙම හිතුවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනාව ඉෂ්ට කරන්න ඕන කියලා හිතට දැඩි ස්ථාවරයක් ගත්තා. 3 දෙනාම එකතු වෙලා අර ඉනිමග තල්ලු කරලා දැම්මා. පුදුමයි ඉතින් වීරියවන්තයන්ගේ වීරිය කිරීම. ගල් පර්වතයේ මත භාවනා කරන්න පටන් ගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වෙහෙසෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න වෙහෙසෙනවා. සීල සමාධි ප්‍රඥා වඩන්න වෙහෙසෙනවා. ඒ වෙහෙස ගනිද්දී ඒ භික්ෂුන් වහන්සේලා 3 නමකින් එක නමක් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ එරදිමත් උන්වහන්සේ උතුරු කුරු දිවයිනට වැඩම කරලා ඒ උතුරු කුරු දිවයිනින් පිණ්ඩපාත දානේ අරගෙන අනෙත් භික්ෂුන් වහන්සේලා දෙනමටත් එක්ක පිණ්ඩපාතේ අරන් ආවා. ඔන්න ආයස්මතුන් වහන්සේලා මම නම් මගේ පැවිදි කිස සම්පූර්ණ කරගත්තා. මේ දානේ උතුරු කුරු දිවයිනේ මං අද ඉඳලා ඔබ වහන්සේලාට සියලුම උපස්ථාන කරනවා. ඔබ වහන්සේලාත් විරවිරිය වඩලා පැවිදි කිස සම්පූර්ණ කරගන්න. රහතන් වහන්සේ පිණ්ඩපාත දානේ අරගෙන ආවට පස්සේ අනිත් දෙන්න ඒ දානේ බාර ගන්න කැමති වුණේ නෑනේ. ඒ දෙන්නම් රහතන් වහන්සේට කියනවා ආයස්මතුනි ඔබ වහන්සේගේ තිබුණු මොකක් හරි විශේෂ පුණ්‍ය ශක්තියක් නිසා ඔබ වහන්සේ පහසුවෙන්ම ධර්ම අවබෝධ කළා. අපි මේ ගල් පර්වතයේ මතට නැගිලා මෙහෙම කතිකාවතකට ආවේ නෑනේ. යම් කිසිවෙක් කලින්ම අරහත්ත්වයට පත් වුණොත් මාර්ගඵල අවබෝධයකට පත් වුණොත් ඒකේනා අනිත් අයට උපපස්ථාන කරනවා කියලා කතිකාවතකට අපි ආවේ නෑනේ. අපි ගල් පර්වතයට නැගිලා කල්පනා කළේ තමන්ගේ ජීවිතය අත්හැරලා භාවනා කරලා එක්කෝ මාර්ගඵල අවබෝධයක් ලබනවා එහෙම නැත්නම් කලුරිය කරනවා කියලා. ඒ නිසා ආයස්මතුනි ඔබ වහන්සේ වඩින්න. ඔබ වහන්සේ දම්පැන් වළඳා සුවසේ වැඩ ඉන්න. අපි වීරිය කරන්න. අර දානේ ප්‍රතික්ෂේප කළානේ. යහපතේ හැසිරීම පිණිසයි ඒ වීරිය ගත්තේ. මිනිස්සු निराහාරව ඉඳිමින් නොයිකුත් අකුසල් කරන්නේ නැද්ද? මිනිස්සු සමහරලාවට හරියට ආහාර පාන අරගන්නේ නැතුව වැඩකට නැති දේවල් වලට වෙහෙසෙන්නේ නැද්ද? කොච්චර දකින්න ලැබෙනවද නේ? එහෙව් ලෝකයක දැන් මේ ජීවිත අපේක්ෂාවෙන් තොරව ඒ උත්තමයන් වහන්සේලා මහන්සි ගත්තේ කුමකටද? ධර්ම අවබෝධ කරන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න ඕන කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න ඕන කියලා ඒ මහන්සිය ගත්තේ. ඒ මුනිවරුන්ගේ මහන්සිය අපතේ ගියේ එක නමක් රහතන් වහන්සේ නමක් වුණා. තවත් නමක් අනාගාමී ඵලය සාක්ෂාත් කරලා කාලක්‍රියා කරලා බඹලොවේ ගියා. එක නමක් මිය පරලෝකීය කිසිම මාර්ගඵල අවබෝධයක් ලබන්නේ නැතුව හැබැයි ඒ උත්තමයා දෙව්ලොවේ උපත ලැබුවා. ඒ කාටවත් තමන්ගේ වීරිය ගැනීම අපතේ ගියේ නැහැ. නිසා පින්වතුනි හොඳට හිතට ගන්න. බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිම දුර්ලභයි. දහම් පද අසන්ට ලැබීම දුර්ලභයි. සංගරුවන දැක ගන්න ලැබීම දුර්ලභයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්ලභයි. ඒ දුර්ලභ මොහොතේ උත්සාහ කරන්න, මහන්සි වෙන්න, වීරිය කරන්න චුට්ටක් හරි තමන්ගේ ජීවිතේ ගුණයක් දියුණු කරගන්න. තමන්ගේ කායික දෝෂ දුරු කරලා කයින් සුචරිතේ හැසිරෙන්න මහන්සි ගන්න. තමන්ගේ වචනේ දොස් දුරු කරලා වචනයෙන් යහපත කරන්න මහන්සි ගන්න. තමන්ගේ මනසේ තියෙන නොයෙකුත් කිලිටි සහගත අකුසල් අයින් කරලා මනසින් යහපතේ හැසිරෙන්න මහන්සි ගන්න. සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න මහන්සි ගන්න. පින් කරගන්න මහන්සි වෙන්න. කුසල් කරගන්න මහන්සි වෙන්න. යහපතේ හැසිරෙන්න මහන්සි වෙන්න. ධම්මග දියුණු කරගන්න මහන්සි වෙන්න. අපත යන්නේ දශමයක්වත්. ඒවා අපත යන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් මේ සොඳුරු දහම් පද අහන්ට ලැබෙන කාලේ වීරියෙන් ධර්මයේ හැසිරිලා ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵල ලබන විදිහ හරිම පුදුම සහගතයි. ඒක දැක්කේ බුදු කෙනෙකුගේ විස්මිත ඥාණයෙන්මයි.
ගොඩාක් පිං තියන අය වීරියෙන් ධර්මයේ හැසිරෙනකොට මේ ජීවිතේම රහතන් වහන්සේලා වෙනවා කිව්වා. ඊට වඩා පින මඳ අය වීරියෙන් ධර්මයේ හැසිරෙනකොට මේ ජීවිතේ අනාගාමී වෙනවා. මේ ජීවිතේ සකදාගාමී වෙනවා. මේ ජීවිතේ සෝතාපන්න වෙනවා, මාර්ගඵල ලබනවා. ඇතෙමෙකුට මේ ජීවිතේ ධර්ම අවබෝධය කරගන්න බැරුව ගියොත් එහෙම ඒක නා සුගතියේ ඉපදිලා සුගතියේදී ධර්ම අවබෝධ කරනවා. දෙවියන් අතරට ගිහිල්ලා ඒ දෙව්ලොවේදී ධර්ම අවබෝධ කරනවා. සමහරට දෙවියන් අතරේදී රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ලැබෙනවා. දෙවියන් අතරේ ඉපදිලා ඉන්නකොට ඉහළ බ්‍රහ්ම ලෝකවලින් මාර්ගඵලලාභී දෙවිවරු ඇවිල්ලා බණ කියනවා. එතකොට ඒ ධර්මය අහලා ධර්ම අවබෝධ කරගන්න ලැබෙනවා. ඊළඟට දෙවියන්ගේ ආයුෂ හරිය දීර්ඝයි. ඒ දෙව්ලොවේ ඉන්න කාලේ මතු අනාගතයේ පහළ වෙන බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනයක හෝ ධර්ම අවබෝධ කරන්න හොඳ අවකාශයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා වීරියෙන් ධර්මයේ හැසිරෙන කෙනා දෙව්ලොවකදී ධර්ම අවබෝධ කළේ නැත්තම් ඒ කෙනා මතු අනාගතයේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය වහා ධර්ම අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ සභිය කියලා කියන්නේ එහෙම කෙනෙක්. අර වීරිය වඩපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් රහතන් වහන්සේ නමක් වුණානේ. එක්කෙනෙක් සුද්ධාවාසයේ උපන්නානේ. අනිත් එක්කෙනා උපන්නේ දෙව්ලොව. දෙව්ලොව ඉපදිච්ච කෙනා බුද්ධාන්තරයක් දෙව්ලොව සැපවින්දා. කාශ්‍යප බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්න සුදුසු කාලයේ නිර්මාණය වෙගෙන එනකොට අර කෙනා දෙව්ලොවින් චුත වුණා. දෙව්ලොවින් චුත වෙලා රජගහ නුවර සමීපයේ ගම්මානයක අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගත්තා. සුදුසු කාලයේදී බිහි වෙච්ච ඔහුට නම ලැබුණා සභිය. සභියගේ අම්මා හරි දක්ෂ වාදකාරියක්. පුංචි කාලේම සභියට අම්මා මේ වාද ටික ඉගෙනුවා. සභිය සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට සභියත් එක්ක වාද කරන්න පුළුවන් జగතෙක් නෑ. සභිය ගාව තිබ්බ සෑහෙන ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න සභිය එක එක්කෙනාගෙන් අහගෙන ගියා. පූර්ණ කස්සප ළඟට ගිහිල්ලා සභිය ප්‍රශ්න ඇහුවා. පූර්ණ කස්සප සභියට බැනලා එලව ගත්තා. ඕවා මගෙන් අහන්න එන්න එපා කියලා. ඇයි පූර්ණ කස්සපට උත්තර දී ගන්න බෑ. ඊළඟට නිගණ්ඨ නාත පුත්‍ර ළඟට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. නිගණ්ඨ නාත පුත්‍රයාත් එලව ගත්තා. අජිත කේස කම්බල ගාවට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. අජිත කේස කම්බලත් සභියව එලව ගත්තා. පකුඳ කච්චායන ළඟට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. පකුඳ කච්චායනත් මේ සභියව එලව ගත්තා. ওই විදිහට යන කියලා මොකක් හරි කියලා මග අරිනවා. එහෙම මග ඇර ඉද්දි සභිය හරි වෙහෙසටපත් වෙලා හිටියේ. ඒ අතරේ අර සභියත් එක්ක එකට ධර්මයේ හැසිරිච්චි සභියත් එක්ක එකට වෙරවීරිය වඩලා සුද්ධාවාසී උපන්න අර බ්‍රහ්මරාජයා ආන්නයා මේ මනුස්ස ලෝකයේ දිහා බැලුවා. මනුස්ස ලෝකේ බලනකොට ඔහුට දකින්න ලැබුණා තමන් එක්ක එකට වීරිය කරපු තමන්ටත් වීරිය හයිය දීපු තමන්ගේ හිතයිසි මිත්‍රයා දැන් සභිය කියලා පිරිවැජී බවට පත් වෙලා වාද කර යනවා. මොහුට මං යහපත පෙන්වන්න ඕන. මොහුට මං හරි දේ කියා දෙන්න ඕන. අහෝ බුදුරජාන් වහන්සේ පහළ වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා. සභිය රජගහ නුවරම සභිය දන්නේ බුදුරජාන් වහන්සේ පහළ වූ වග. මං සභියට කියන්න ඕන. එදා රාත්‍රියේ අර සුද්ධාවාස බ්‍රහ්ම රාජයා මනස්කාන්ත පැහැයකින් ඒ ප්‍රදේශයේ ඒකාලෝක කරගෙන සභිය ළඟට ආවා. සභිය ළඟට ඇවිදින් කිව්වා සභිය ඔබ මේ තාක් ගියේ වැරදි අය ළඟට. අන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා. සභිය ඔබ යන්න. ඔබට එහි ගියොත් යහපත වෙනවා. බලන පින්වතුනි මම ඒකයි කිව්වේ තව කෙනෙකුට යහපතේ හැසිරෙන්න උදව් කරන්න කවදාවත් අපත යන්නේ. දැන් මේ එකට ධර්මයේ හැසිරිච්ච අයනේ.
එකට ධර්මයේ හැසිරුණා, එකට ගුණධර්ම දියුණු කරගන්න උදව්පදව් කරගත්තා. එකට වීරිය වැඩුවා. බලන්න ඒව අපත යන්නේ. තව කෙනෙකුට යහපතේ හැසිරෙන්න කරන උදව්ව තමන්ට යහපත උදා කරනවා. තව කෙනෙකුට ධර්මයේ දීම තමන්ට ධර්මයේ ලැබීම පිණිස හේතු වෙනවා. තව කෙනෙකුට සත්‍ය කියා දීම තමාට සත්‍ය ලැබීම පිණිස හේතු වෙනවා. තව කෙනෙකුට හරි පාර පෙන්වීම තමන්ට හරි පාර ලැබීම පිණිස හේතු වෙනවා. හොඳට මතක තියාගන්න ඒවා. අනිත් අයට උපකාර කළොත් පිංගුතුනි ඒක තමන්ට උපකාරයක් ලෙස පවතිනවාමයි. එතකොට තමයි සභිය බුදුරජාණන් වහන්සේව හොයාගෙන පැමිණි. භාග්‍යතුන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග අභියස වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසුවා. සභිය අහපු ප්‍රශ්න ගොඩාක් මීට පෙර දේශනාවලදී අපි ඉගෙන ගත්තා. අදත් මේ සූත්‍ර දේශනාවේදී අපි සභිය අහපු ප්‍රශ්න කීපයක් ගැන ඉගෙන ගන්නවා. සභිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි කුමන ගුණයට පැමිණි කෙනාටද දහමේ පරතරට පත් කෙනා කියලා කියන්නේ? කුමන කරුණින් යුක්ත කෙනාටද අවබෝධ කළ කෙනා කියලා කියන්නේ? කොහොම කෙනෙකුටද ස්වාමීනි වීරියවන්තයා කියලා කියන්නේ? කොහොම කෙනෙකුටද ස්වාමීනි ශ්‍රේෂ්ඨ මුනිතුමා කියලා කියන්නේ? අනේ ස්වාමීනි මං අහන මේවාට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනසේක්වා කියලා ඉල්ලුවා. එතකොට බුදුරජාණන් වහන්සේ සභියගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා මේ විදිහට. වේදානි විචේය කේවලානි සමනානං යානි දත්ති බ්‍රාහ්මනානං සබ්බ වේදනාසු විතරාගෝ සබ්බ වේද මතිච්ච වේදගුසෝ මෙහි සමන බමුණන්ගේ හැම මතවාද දැනගෙන නුවණ යොදවා විමසමින් දැන සියලු විඳින දෙය ඒ කෙරෙහි ඇල්ම බැහැර කොට සියල්ලම ඉක්ම ගිය කෙනාටය කියන්නේ දහමේ පරතරට පත් කෙනායයි. ශ්‍රමණයන්ගේ එක එක මති මතාන්තර තියෙනවා. මේ ලෝකේ එක එක අදහස් තියෙනවා. එතෙමෙක් කියනවා මේ ලෝකේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මෙව්වා. දෙවියන් වහන්සේ සතුටු කර කර හිටපන්. එතෙමෙක් කියනවා මේ ලෝකය මවලා තියෙන්නේ මහා බල සම්පන්න වූ බ්‍රහ්මයා විසින්. බ්‍රහ්මයාව සතුටු කර කර හිටපන්. එතෙමෙක් කියනවා මේ ලෝකේ එහෙම කවුරුත් විශේෂයෙන් මවලානේ ඔක්කොම ඉබේ හටගෙන තියෙන්නේ. ඉබේමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඉබේ විසඳෙනකන් හිටපන්. එතෙමෙක් මේ ලෝකයේ ගැන එක එක මති මතාන්තර ඉදිරිපත් කරනවා. එක එක්කෙනා එක එක මති මතාන්තර ඉදිරිපත් කරනකොට එක එක්කෙනා එක එක අදහස් ඉදිරිපත් කරනකොට ඒ අදහස් එකකටවත් අහු වෙන්නේ නැතිව පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මයටම හිත පහදවාගෙන ඒ ධර්මයේ තුලින් ජීවිතේ දකින්න කෙනා සියලු ඇල්ම බහර කොට සසරින් නිදහස් වෙන කෙනාට කියනවා දහමේ පරතරට පත් කෙනා කියලා. ඒ කිව්වේ දහමේ පරතරට පත් වූ කියලා අපි කියන්නේ කාටද? රහතන් වහන්සේටයි. අනුවිච්ච පපංච නාම රූපං අඤ්ඤත්තං බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ තාදි පෞච්චතේ තතත්තා ඇතුළත පිටත පවතින හැම කෙලෙස් ලෙඩට මුල්ලු භවය සකසන නාම රූපය විමසමින් නුවණ යොදවා හැම කෙලෙස් ලෙඩට මුල්ලු සියලු බන්ධනයෙන් මිදී අකම්පිත සිතින් යුතු වී සත්‍යයට පත් වූ කෙනාට
කියන්නේ අවබෝධ කළ කෙනා වශයෙන්. අවබෝධ කළ කෙනා කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද? එයා මේ ජීවිතය තුළ යම් මේ කෙලෙස් රෝග පවතිනවද ඒ කෙලෙස් රෝග කොහොම ටික අඳුනගත්තා. ඒ කෙලෙස් රෝග හැදෙන මුල් ටිකත් අඳුනගත්තා. කෙලෙස් කියලා කියන්නේ පින්වතුනි මානසික ලෙඩ. බුදුරජාන් වහන්සේ වදාලා නිකලෙස් රහතන් වහන්සේට තමයි මේ ලෝකේ නිරෝගී කෙනා කියලා කියන්නේ. මේ ලෝකේ නිරෝග ආරෝග කියලා කියන්න පුළුවන් නම් ඒ කාටද? රහතන් වහන්සේට. රහතන් වහන්සේගේ කෙලෙස් නැහැ. අනිත් හැමෝම සමහරවිට ඇඟවල වලින් සූපත්ව ඉන්න පුළුවන්. හැබැයි අනිත් හැමෝටම තියෙනවා මානසික ලෙඩ. රාගය තියෙනවා. කේන්තිය තියෙනවා. ඉරිසියාව තියෙනවා. කුහකකම තියෙනවා. ගුණමකුකම තියෙනවා. මසුරුකම තියෙනවා. එකට එක කිරීම තියෙනවා. මාන්නේ තියෙනවා. තද ගතිය තියෙනවා. ඔහොම කියාගෙන යන්න බැයිද ලෙඩකොට? එතන පිංගුතුනේ කයේ තියෙන ලෙඩ චුට්ටයි. ලෙඩ ඔක්කොම ටික කොහෙද තියෙන්නේ? මනසේ. එච්චර ලෙඩ ගොඩක් තියෙනවා. ඒ අනුව කල්පනා කරාම පිංගුතුනේ බ්‍රහ්ම ලෝකේ ගත්තත් ඉන්නේ ලෙඩ්ඩු. දෙවිවරු අතරේ ගත්තත් ඉන්නේ ලෙඩ්ඩු. මනුස්ස ලෝකේ ගත්තත් ඉන්නේ ලෙඩ්ඩු. ඉතින් ඒට පහළ ලෙඩ්ඩු ගැන කතා කරන්න දෙයක් නෑනේ. ලෙඩ්ඩුම ඉන්නේ මුළු ලෝකෙම හරියට රෝහලක් වගේ. තුන් ලෝකෙම රෝහලක් වගේ. ලෙඩ්ඩුමයි වාසය කරන්නේ. ඒ ලෙඩ හැම එකකින්ම නිදහස් වුණේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ම නසාලු රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේට තමයි කියන්නේ අවබෝධ කළ කෙනා. විරතෝ යද සබ්බ පාපකේහි නිරය දුක්ඛ මතිච්ච විරිය වාසු සෝ විරියවා පධානවා දීරෝතාදි පෞච්චතේ තතත්තා මෙහි හැම පවින් වෙන්වී නිරාදුක් ඉක්ම ගිය නිතර වීරිය වඩන දිවිපුදා නිති වඩන වීරිය ලෝදහමින්ද නොසැලෙන සත්‍යයට පත්තු නුවණ ඇති කෙනාට කියයි වීරියවන්තයායයි. හැබැයිම වීරියවන්තයා. හැබැයිම වීරියවන්තයාගේ ස්වභාවය එයා තමන්ව නිරාදුකට වැටෙන එකෙන් ගලව ගන්නවා. අන්න වීරියවන්තයෝ. තමන්ව සතර අපායට වැටෙන එකෙන් බේරගත්තොත් එයා තමයි වීරියවන්තයෝ. මේ ඇඟපත හදාගත්තට වීරියවන්තයෙක් වෙන්නේ. අයෝමේ පුරුෂය වුණාට වීරියවන්තයෙක් වෙන්නේ. අනිත් අයට පහර දීලා අනිත් අයව පැරද්දුවට වීරියවන්තයෙක් වෙන්නේ. කාටද වීරියවන්තය කියලා කියන්න පුළුවන්? එක වීරියවන්තයෙක් තමයි නිරාදුකින් තමන්ව බේරගත්ත සෝතාපන්න කෙනා වීරියවන්තයෙක්. ඊළඟට සකදාගාමී කෙනා වීරියවන්තයෙක්. කාම ලෝකයෙන් තමන්ව බේරගත්ත අනාගාමී කෙනා වීරියවන්තයෙක්. සියලු කෙලෙසුන්ගෙන් තමන් ගලවගත්ත රහතන් වහන්සේට කියනවා වීරියවන්තයා කියලා. ඒ උත්තමයෝ කරපු වීරියනේ පින්වතුනි අමාරුම වීරිය. අකුසලයේ හිතට එනකොට අකුසලයේ දුරු කරන්නට සාමාන්‍ය වීරියකින් පුළුවන්ද? සාමාන්‍ය වීරියකින් බෑ. අකුසලයේ දුරු කරන්න සෑහෙන වීරියක් ඕන. කුසලයේ වඩන්න සෑහෙන වීරියක් ඕන. ආන් එහෙම වීරියෙන් කටයුතු කරලා අකුසල් දුරු කරලා කුසල් දියුණු කරපු අටලෝ දහමින් කම්පා නොවෙන අකම්පිත සිතක් ඇති කරගත්තු මේ මුනිවරයාට ඒ රහතන් වහන්සේට කියනවා වීරියවන්තයා. යස්සස්සෝලෝතානි බන්ධනානි අඤ්ජත්තං බහිද්ධාච සංගමූලං සබ්බ සංගමූල බන්ධනා පමුත්තෝ ආජානීයෝතාදි පෞච්චතේ තතත්තා. ඇතුළත පිටත පවතින හැම කෙලෙසුන්ට මුල්ලු සියලු බන්ධන දැනගෙන
ඒ සියල්ලේ මුල් සිඳ හැම දුකින් මිදී ගිය ලෝදහමින්ද නොසැලෙන සත්‍යයට පත් කෙනාට කියයි ශ්‍රේෂ්ඨ උතුමායයි. යම් කෙනෙක් මේ කෙලෙස් ඔක්කොම දුරු කරලා කෙලෙස් බන්ධනයන්ගේ මුල් සිඳලා දැම්මනම් මුල් කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න කෙලෙස් ගැලෙවුවා නම් මේ කෙලෙස් ගැලවීම කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකින් වදාලා. භික්ෂුන්ට දේශනා කරනවා මහණෙනි සැවැන්දරා ගලවනවා වගේ කෙලෙස් ගලවන්න. සාමාන්‍ය පිංගුතුනි නිකං ගස් අපි ගලවනකොට ඒ නිකං ගහ ගලවනවට වඩා සැවැන්දරා ගහ ගැලවීම විශේෂයි. ඇයි හේතුව? සැවැන්දරා ගහේ අපිට වටින්නේ කොතනද? මුල. සැවැන්දරා මුලේනේ වටිනාකම තියෙන්නේ. එතකොට සැවැන්දරා ගලවන කෙනෙක් ගොඩාක් උවමනාවෙන් ගලවන්නේ මොනවද? මුල් ටික. සැවැන්දරා ගලවනවා වගේ කෙලස් ගලවලා දාන්න කිව්වා. මුල් කෑල්ලක්වත් තියන්නේ නැතුව. සැවැන්දරා ගලවන කෙනාට නිකන් පෙවුනොත් එහෙම මුල් කෑල්ලක් ඉතුරුනා කියලා එයා ආයෙ හරලා ඒ මුල් කෑල්ලක් ගලවනවා. ආන්ගේ වගේ මේ කෙලස් කියන ඒවා මුලින්ම ගලවන්න. ලෝභය මුලින්ම ගලවපු. ද්වේෂය මුලින්ම ගලවපු. මෝහය මුලින්ම ගලවපු. සියලු සංයෝජන මුලින්ම ගලවලා තාදි ගුණ උපදවාගත් රහතන් වහන්සේට තමයි ලෝකේ ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. ඊබඳු ශ්‍රේෂ්ඨයෝ මේ ලෝකෙට බිහි කළේ අති ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ වන අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවලට ගාථා වලින් පිළිතුරු ලබා දෙනකොට සභිය ගොඩාක් සතුටු වුණා. බුදුරජාණන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා සභියගේ අන්තිම ප්‍රශ්නය ගාථාවකින් ඇහුවා. සභිය ඇහුවේ මෙන්න මේ ප්‍රශ්නේ. කිං පත්තින මාහු සොත්තියං ස්වාමීනි කුමන ගුණයට පත් කෙනාටද යහපතට පත් කෙනා කියලා කියන්නේ? අරියං කියන කුමන කරුණකින්ද කෙනෙකුට ආර්ය එහෙම නැත්නම් උතුම් කෙනා කියලා කියන්නේ? කතංච චරණවාති ස්වාමීනි කොහොම කෙනෙකුටද දහමේ හැසිරෙන කෙනා කියලා කියන්නේ? පරිබ්බාජකෝ කිංති නාම හෝති අනේ ස්වාමීනි කොහොමද කෙනෙකුට හැබෑවටම තවුසා කියලා කියන්නේ? දැන් සභියට තිබුණ අන්තිම ප්‍රශ්නේ තවුසා කියන එක. ඇයි සභියට හැමෝම කතා කළේ කොහොමද? සභිය තවුසා, සභිය තවුසා කියලා. සභියට හරිනේ. සභියට තවුස කියපු වචනේ ඇත්තද නැත්තද කියලා දැනගන්න ඕන. මොකද හේතුව මිනිස්සු සභිය වාද විවාද කරගෙන යනකොට මේ නම් හැම එකකින්ම සභියට කතා කරලා තියෙනවා. සභියට ඇතැම්මු කියලා තියෙනවා ශ්‍රේෂ්ඨයා කියලා. සභියට ඇතැම්මු කියලා තියෙනවා වීරියවන්තයා කියලා. සභියට කියලා තියෙනවා අවබෝධ කරපු කෙනා කියලා. නමුත් සභියට දැන් තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අර්ථ තෝරනකොට තමන් ඒ එක්කෙනෙකුටවත් අයිති නැහැ. තමන් නිකන් කෙනෙක්. සභිය අවසානට ඇහුවා තවුසා කියන්නේ කවුද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න හතරටත් ගාථා 4කින් පිළිතුරු දුන්නා. සුත්වා සබ්බ ධම්මං අභිඤ්ඤාය ලෝකේ සාවජ්ජාන වජ්ජං යදත්ති කංචි අභිබුං අකතං කතින් විමුත්තං අනීගං සබ්බදිමාහු සොත්තියෝති. ලොවේ හැම දහම ගැන අසානුවනින් දැනගෙන වරද නිවරද යන දේ ගැනද නුවණින් දැන මැඩගෙන සියලු අකුසල් ඊතර වී හැම සැකයෙන් සදහටම නිදහස් වී දුක් රහිත බවට පත් වූ කෙනාටය කියන්නේ යහපතට පත් කෙනායයි. යම් කෙනෙකුට උතුම් බුදුබණ පද අසන්නට ලැබී ඒ දහම් පද ගැන හොඳට නුවණ මෙහෙවා මේක වැරදි මේක නිවැරදි කියලා හොඳට තේරුම් අරගෙන වීරියෙන් අකුසල් මණ්ඩලා වීරියෙන් කුසල් දියුණු කරගෙන සසර කතරින් ඊතරටම වැඩියා නම් ආන්ගේ දුක් රහිත රහතන් වහන්සේට කියනවා මොකද්ද? සොත්තිය යහපතටපත් උනා. යහපතටපත් උනේ පිංගුතුනි මේ ලෝකේ
රහතන් වහන්සේලා. චිත්වා ආසවානි ආලයානි විද්වාසෝන උපේති ගබ්බසෙයං සංඤං ත්‍රිවිධං පනුජ්ජ පංකං කප්පන්නේති තමාහු අරියෝ. හිතේ මුල් බැසගෙන ඇති සියලු ආසා දුරු කොට නුවණද උපදවාගෙන මව් කුසක සැතපෙන්ට නොයනා නිත්‍ය සුඛ ආත්ම යන සංඥාවෙන්ම ඇතිවන කෙලෙස් මඩ බැහැර කළ සසරේ නොම පැටලෙන කෙනා ආර්ය උතුමා වශයෙන් නැනවතුන් හඳුනන්නේ. හිතේ මුල් බැසගෙන තියෙන නේක ආසා යම් කෙනෙක් හිතින් දුරු කරගත්තා නම් ඒ ආසාව හොඳට තේරුම් ගත්තා නම් ආසාවේ තියෙන විපාකයේ තේරෙනවා. ආශාවේ තණ්හාවේ තියෙන විපාකෙ මොකද්ද? තණ්හා ජායති සෝකෝ. තණ්හාව නිසාම සෝකේ උපදිනවා. තණ්හා ජායති භයං. තණ්හාව නිසාම භය උපදිනවා. ඒක හොඳට අඳුනගෙන තණ්හාව දුරු කරා නම්, ආශා දුරු කරා නම්, නුවණ උපදවාගෙන මේ සසර කතරින් ඊතරට වැඩියා නම් මව් කුසක සැතපෙන්න ඉන්නේ නෑ යායි. නිදහස්. නිත්‍ය සුඛ ආත්ම කියන සංඥාවෙන් ඇතිවෙන සියලු කෙලෙස් මඩ දුරු කළා නම්, කෙලෙස් හටගන්නේ නිත්‍යයි කියන හැඟීම නිසා, සැපයි කියන හැඟීම නිසා, තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන හැඟීම නිසා. රහතන් වහන්සේ නමක් අවබෝධ කරපු නුවණින් දකිනවා නෑ ඔක්කොම අනිත්‍යයි, ඔක්කොම දුකයි, සියල්ලම අනාත්මයි. ආන් එහෙම දැකපු රහතන් වහන්සේ සසරේ පැටලෙන්නේ නිදහස්. ආන් ඒ නිදහස් වෙච්ච රහතන් වහන්සේටයි කියන්නේ ආර්ය උතුම් කෙනා කියලා. යෝ ඉද චරණේසු පත්තිපත්තෝ කුසලෝ සබ්බදා ආජානී ධම්මං සම්බත්තන සජ්ජති විමුත්තෝ පටිඝායස්සන සම්ති චරණවාසෝ. සදහම් පිළිවෙත් තුල මනාකොට හැසිරීමෙන් දක්ෂ වේ හැම කල්හිම අවබෝධ කොට ඒ දහම් නොබැඳෙමින් කිසි තැනක සදහටම නිදහස් වී ගිය කෙනා තුල නොමැති විට කිසි තැනක කිසි ගැටුමක් ඔහු ගැනය කියන්නේ දහමේ හැසිරෙන කෙනා වශයෙන්. දහමේ හැසිරෙන කෙනා කියලා හරියටම කියන්නේ කාටද? ඒත් රහතන් වහන්සේටමයි. සදහම් පිළිවෙත් තුල මනාකොට හැසිරලා. සදහම් පිළිවෙත කුමක්ද පින්වතුනි? සීල, සමාධි, ප්‍රඥා. එහෙම නැත්නම් තවත් ක්‍රමයකට කියනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය තමයි සදහම් පිළිවෙත. හැම කල්හිම දක්ෂව ධර්මයේ හැසිරෙලා, ධර්මය අවබෝධ කරලා, කිසි තැනක නොබැදී සදහටම නිදහස් වුණ, ලෝකේ ඇලීම් ගැටීම් නැති රහතන් වහන්සේට කියනවා දහමේ හැසිරෙන කෙනා. දුක්ඛ වේ පක්ඛං යදත්ති කම්මං උද්දමදෝ තිරියං චාපි මජ්ජේ පරිබ්බාජයත්වා පරිඤ්ඤචාරී මායං මානමතෝ පිලෝභකෝධං පරියන්ත මකාසිනාම රූපං තම් පරිබ්බාජක මාහු පත්ති පත්තන්ති. උඩ යට හරස් අත ඒ අතර හෝ විඳවන දුක් විපාකය දෙන යම්කිසි කර්ම ඇත්නම් ඒ හැම බැහැර කොට නුවණින් යුතුව හැසිරෙන මායා මාන හුල්
ලෝභයද ක්‍රෝධය හා මේ නාම රූපයද සදහටම අවසන් කළ නිවන වෙත පත් කෙනාටය තවුසාය කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා උඩ යට හරස් අතට එහෙම නැත්නම් ඒ අතරමැද හෝ යම් තැනක විඳවන්න කර්ම තියෙනවා නම් දැන් හිතන්න මේ ප්‍රකාශي යම් කිසි කෙනෙක් සුගති ලෝකවල උපදින්න හේතු වෙන කර්ම කරනවා. එයා සුගති ලෝකවල ඉපදිලා මේ සුගතියේ සැප විඳිනවා. ඇතමෙක් දුගති ලෝකයේ උපදින්න හේතු වෙන කර්ම කරනවා. ඒ හේතුවෙන් දුගති ඉපදිලා දුගතිය විඳවනවා. ප්‍රනීත කර්ම කරපු අය ප්‍රනීත ධාතුවේ උපදිනවා. හීන කර්ම කරපු අය හීන ධාතුවේ විඳවනවා. මධ්‍යම කර්ම කරපු අය මධ්‍යම ධාතුවේ විඳවනවා. එහෙම විඳවිල්ලන්නේ මේ සංසාර ගමන කියලා කියන්නේ. මේ සංසාර ගමනේ කොයි තැනක කොයි විදිහට හරි ඉපදිලා මේ කර්මය විසින් අපට විඳවන්න සලස්සනවා. කර්මය කියන එකට හිර වෙලා යන සංසාර ගමනින් යම්කිසි කෙනෙක් නිදහස් වුණා නම් ඒ කර්ම හැම බැහැර කෙරුවා නම් මායාව, මාන්නය, ලෝභය, ක්‍රෝධය, නාම රූපය මේ හැම එකකින්ම නිදහස් වුණා නම් නිවනටපත් වෙච්ච ඒ උත්තමයාටමයි තවුසා කියලා කියන්නේ. පරිබ්බාජක කියන්නේ රහතන් වහන්සේටමයි. ඉතින් ඕන් ওই විදිහට බුදුරජාන් වහන්සේ සභියගේ ප්‍රශ්න ටික විසඳුවා. සභිය හරි සතුටු වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. පුදුම ලස්සනයි මේ ගුණ වර්ණනාව. 63ක් වූ ශ්‍රමණ මත තුල සංඥාව විපරීත කරගෙන පැටලැවි ගිය ලෝකයක් තුල අනේ මහා පැනවතානිනි ඔබ වහන්සේ නම් ඒ සියලු වාද මත සැඩ පහර සිඳ බිඳගෙන වැඩිසේක එතරටම. ස්වාමීනි මං 63ක් තරම් මහා වාදවල පටලැවි හිටපු කෙනෙක්. ඔබ වහන්සේ නම් පුදුම පැනවතෙක්. ඔබ වහන්සේ මේ හැම වාදයක්ම සිඳගෙන එතරටම වැඩම කරලානේ. වැඩිසේක්ම එතරටම සියලු දුක් නිමා කොට ඔබ වහන්සේ අරහත්ය. දැන් සභියට බුදු ගුණ තේරෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ තමයි අරහත්. ඔබ වහන්සේ නිකලෙස්. ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්. සම්මා සම්බුද්ධෝ ඔබ වහන්සේ සම්මා සම්බුදුමයි. ඔබ වහන්සේ සියල්ල අවබෝධ කරලා හිතේ මුල් බසගත් කෙලෙස් නැති කළ කෙනාමය. මේ හිතේ මුල් බැසගෙන තියෙන ආශ්‍රව ඔබ වහන්සේ දුරු කළා. ඔබ වහන්සේ තමයි කීන ආශ්‍රව. නුවණින් දිලෙන මුනිදුනි මහා බුද්ධිමතානිනි මහා පැනවතානිනි දුක් නිමා කළ මුනිදුනි අසරණ මෙමාවද එතර කරවීය සසරින්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මාවත් මේ සසර කතරින් එතර කරවන්නට මටත් දහම් දෙසුවනේ. මටත් මේ දහම පැහැදුවනේ. මටත් හරි දේ පෙන්වලා දුන්නනේ. මා සිතේ තිබූ සැක දැනගත් සේක මැනවින්. දැන් සභිය මෙතන ඇහුවා ගාථා වලින් සභියට උවමනා කරන ප්‍රශ්න ගාථා 5කින්. බුදුරජාණන් වහන්සේ ඒ සභියගේ ප්‍රශ්න ඒ ගාථා 5 තිබුණා ප්‍රශ්න 20ක්. ඒ ප්‍රශ්න 20ම බුදුරජාණන් වහන්සේ විසඳුවා. සභියගේ සැක ඔක්කොම දුර වෙලා ගියා. ඒ හැම පැටලවිල්ලෙන් එතර කළ සේක මාවද ස්වාමීනි මේ අනෙක් ලෝක සත්‍යව එතර කළේ යම්සේද මගේ සියලු ප්‍රශ්න වලින් සැක වලින් ඔබ වහන්සේ මාවත් එතර කළා. ඔබ වහන්සේ හට වේවා නමස්කාරය. අන්න ඒකනේ පිංගුතුනේ සදහැ සිත් ඇති කෙනාට වෙනදී ශ්‍රද්ධාවන්තයා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරනවාමයි. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැන්දට වැඩක් නැහැ, බුදුරජාණන් වහන්සේට පිදුවට වැඩක් නැහැ, සෑය වැන්දට වැඩක් නැහැ, බෝධිය වැන්දට වැඩක් නැහැ, ඔය බුද්ධ පූජා වැඩක් නැහැ කියනවා නම් තේරුම් ගන්නට ඒ පුද්ගලයාට නම් ශ්‍රද්ධා මාත්‍රයක් නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක් නැති එකෙකුගේ වචන මම මොකට පිළිගන්නවද? ආතහැරලා දාන්න.
බලන්න සැදැහැ සිතටපත් වුණා පමණයි. සබිය කියලා කියන්නේ වෙන ආගමක හිටපු කෙනෙක්. ශ්‍රද්ධාව ඇති වුණා විතරයි මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ හට වේවා නමස්කාරය. මුනි දහම වෙත සැපැමිනි උතුම් වූ මුනි දානෙනි. හිරුගොත් වංශයෙන් වැඩි කෙලෙස් හුල් නැති ආනෙනි. ඔබ වහන්සේ නම් දහම තුල හික්මුණු කෙනෙක්මය. දහම් ඇස් ඇති ආනෙනි. පෙර තිබුණි මා තුල සැක. දුරු කළසේක ඒ හැම සැබවින්ම මුනිවරයෙක් ඔබ. සම්බුදු බවට පත් වූ ඔබ වහන්සේගේ සිත තුළ නම් කෙලෙස් නීවරණයක් නම් කිසිසේත් නොමැතිමය. මේ විදිහට සබිය බුදුරජාණන් වහන්සේව ගොඩාක් ගාථාවලින් වර්ණනා කළා අවසානයේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරලා කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේගේ සමීපයේ පැවිද්ද ලැබේවා උපසම්පදාවද ලැබේවා ස්වාමීනි මාව මහාන කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ සබිය කියන පිරිවැජියාව පැවිදි කරගත්තා. උපසම්පදාව ලබා ගත්තා. පැවිදි උපසම්පදාව ලැබූ ඒ සබිය තෙරුන් වහන්සේ ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. තමන් වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ජයගත්තා. ඇත්තටම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උන්වහන්සේ සදා සැනසෙල්ල උදා කරගත්තා. ඒ සැනසෙල්ල කරා තමන්ගේ ජීවිතේ අරගෙන යන්න උන්වහන්සේට පහසු වුණානේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක යම් දහම් කතාවක් කරනකොටම ඒ දහම් කතාව ඔස්සේ තමන්ට වේගෙන් තමන්ගේ ගුණ දහම් දියුණු කරගන්න ලැබුණානේ. ඒ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන්න ලැබුණානේ. ඒ කුමක් නිසාද? තමන් කලින් පුරුදු කරපු යහපත නිසා. ඒ නිසායි පින්වතුනි ධර්ම දේශනාව ආරම්භයේදීම සිහිපත් කළේ අපි යම් යහපතක හැසිරුණොත් ඒ යහපත අපත යන්නේ. තව කෙනෙකුට යහපතේ හැසිරෙන්න අපි උදව් කළොත් කවදාවත් අපිට අපත යන්නේ. ඒ නිසා පුළුවන් තරම් යහපතේ හැසිරෙන්න. පින් කරගන්න, කුසල් කරගන්න, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. අන් අයටත් යහපතේ හැසිරෙන්න උදව් කරන්න. අන් අයටත් පින් කරගන්න උදව් කරන්න. අන් අයටත් කුසල් කරගන්න උදව් කරන්න. අනිත් අයටත් ධර්මයේ හැසිරෙන්න උදව් කරන්න. අද මේ උතුම් ධර්ම දානය කියලා කියන්නේ බොහෝ දෙනෙකුට ධර්මයේ හැසිරීම පිණිස යහපතේ හැසිරීම පිණිස කරපු උදව්වක්. මේ ධර්ම දානමේ පින රැස් කරපු අප සියලු දෙනාට මේ ධර්ම දානමේ පින අනුමෝදන් වුණු සෑම සියලු දෙනාට දහම් පද ශ්‍රවණය කරපු පින්වතුන්ලා සියලු දෙනාට අප කොයි කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ මේ උතුම් පුණ්‍ය ධර්මය අද ධර්ම දානයන් සිදු කළේ ඉහළගම පදිංචිව සිටි මහව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් පින්වත් WM ජයරත්න බණ්ඩාර පියාණන් මිය පරලෝ ගොස් වසරක් සපිරීම නිමිති කරගෙන පියාණන්ගේ පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් WM ජයරත්න බණ්ඩාර පියාණන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිතේ ඒකාන්ත කොට සැපයටපත් වෙත්වා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අප රැස් කළ ධර්ම දානමේ පින දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවි දානෝද සතරවරන් දෙවිවරුද සෙන්පති දෙවිවරුද අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුද පින් අනුමෝදන් වේ. දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අපව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරත්නයටත් පින්වත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ පුණ්‍ය ධර්මයේ ඉහළගම පදිංචිව සිටි මහා පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කොට මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ
පොලිස් සැරයෙන් පින්වත් WM ජයරන්ද බණ්ඩා පියාණන්ටත් මිය පරලෝකීය පින්වත් IM ඩිංගිරි අම්මා මෑණියන්ටත් පින්වත් IM පුංචිරාල පියාණන්ටත් පින්වත් IM මුතුමැණිකා මෑණියන්ට සහ පින්වත් WM රම්බණ්ඩා පියාණන් ඇතුළු නමින් මියගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. අනන්ත සසර පුරාවටම මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති සමූහයා මේ පිනෙන් සැපවත්ව ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් පියතිලක, පොඩිමැණිකා, දයාවති, කමලාවති, ඉන්ද්‍රාවති, කුමාරි, මහින්ද, ඒ වගේම ධර්මාවති, මල්ලිකා, අතුල, අනුර, ලීලාවති යන ඒ සහෝදර සහෝදරියෝ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් නිදුක් නිරෝගී සුවයත් සියලු සෙත ශාන්තියත් වේවා. අද ධර්ම දානයන් සිදු කළා වූ පින්වත් IM බණ්ඩාර මෙනිකා මෑණියන්ටත්, පින්වත් WMS ලක්සිත පුතාටත්, පින්වත් WMS නිර්මාණී ජයරත්න දුවටත්, පින්වත් WMS නෙත්මානී ජයරත්න දුව ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලා කොයි කාටත් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තම තමන් ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේත් පවුලේ දරුවන් මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේත් තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන්, මේ රැස් කළ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කරදර බාධා පීඩා ජීවිතවලින් දුරු වේවා. පෙනෙන නොපෙනෙන හැම බාධා දුරු වී සැනසෙල්ලේ ජීවිත ගත කරන්න ලැබේවා. තමන්ගේ ජීවිතයට තව තවත් කල්යාණ මිත්‍ර ඇසුරු පින් කර ගන්න ලැබේවා. ගුණ දහම් දියුණු කර ගන්න ලැබේවා. තව බොහෝ දිනකට පින්වතුන්ලාට යහපත සදන්න ලැබේවා. පින්වතුන්ලාගේ යහපතත් ඊතා සුවසේ දියුණු කර ගන්න ලැබේවා. අද ධර්ම දාන කරපු ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, නිරතුරුව දහම් පදහන සෑම සියලු දෙනාට ගෞතම බුදු සසුනේම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.